නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා යෝචායං කාමේසු කාමසු කල්ලිකානුයෝගෝ හීනෝ ගම්මෝ පුතුජ්ජනිකෝ අනරියෝ අනත් සංහිතෝ යෝචායං අත්ත කිලමථානුයෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ථ සංහිතෝ ඒතේ තේ භික්ඛවේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. සද්ධා බුද්ධ සම්පන්න කුසලකාමී පින්වත් දරු දැරියනි, අප විද්‍යාලයේ විදුහල්පතිතුමිය, නියෝජ්‍ය විදුහල්පතිතුමිය, ප්‍රධාන ආචාර්ය මණ්ඩලයේ පින්වත් ගුරු මහත්ම මහත්මියනි, අද වෙසක් පුර පසළොස්වක පොහොය දවස. විශේෂයෙන්ම අපේ රටෙත් එවැගේම මුළු මහත් ලෝකවාසී බෞද්ධ ජනතාවට අතිශයින්ම වැදගත් වන පොහොය දිනය හැටියටයි වෙසක් පොහොය දවස, වෙසක් පොහොය දිනය සැලකෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය, ඒ වගේම මහා පරිනිර්වාණය කියන මේ සුවිශේෂී අවස්ථාවන් තුන අනුස්මරණය කරමින් ලෝකවාසී බෞද්ධ ජනතාව අද දවසේදී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් වල නිරත වෙනවා. සෑම වර්ෂයකදීම වෙසක් පොහොය දිනය, ඒ වගේම පොසොන් පොහොය දිනය, ඇසළ පොහොය දිනය, මේ ප්‍රධාන සෑම පොහොය දවසක්ම ඊටාම ගෞරවයෙන්, ශ්‍රද්ධාවෙන් යුක්තවයි අපේ පින්වත් ලොකු කුඩා සෑම දිනෙකම සමරනු ලබන්නේ. නමුත් අපිට දැන් මේ වර්ෂයත් සමග ගත්තාම වසර 3ක් විතර අපේ සිත් සතන් වල අපි හිතන පතන ආකාරයට අනුවම වෙසක් පොහොය දිනේ සමරන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒකට හේතුව තමයි දැනට වසර දෙකකට පෙරදී
ඇතිවෙච්ච අනාරක්ෂිත තත්ත්වය නිසා ඒ වර්ෂයේ වෙසක් පොහොය දිනය සමරන්නට සිද්ධ වුණේ ආරක්ෂක අංශවල අධීක්ෂණය යටතේ ඒ වෙනකොට පැවතිච්ච වාතාවරණයට අනුව. පසුගිය අවුරුද්දේ වෙසක් පොහොය දිනය වෙනකොට මේ කොවිඩ් වසංගතය අපේ රටත් ආක්‍රමණය කරලා තිබුණා. පසුගිය වෙසක් දිනේ ඉඳලා මේ වෙසක් පොහොය දිනේ අද මේ අපි සමරන වෙසක් පොහොය දිනේ දක්වා අපිට කිසිම ආකාරයේ පින්කමක් අපි බලාපොරොත්තු වෙන තත්වයෙන්ම සිදු කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ඒකට හේතුව තමයි තවමත් අපේ රටෙත් ඒ වගේම ලෝකයේ බොහෝ රටවලුත් වෙලාගෙන පවතින මේ කොවිඩ් වසංගත උවදුර. ඒක නිසා මේ අවුරුද්දෙත් අපේ නිරෝධායන නීති රීති වලට යටත් වෙලා අපිට සිද්ධ වෙලා තිබෙනවා විහාරස්ථානවලත් ඒ වගේම නිවෙස්වලත් සිදු කරන ආගමානුකූල වත්පිළිවෙත් සියල්ලක්ම බොහොම පිළිවෙලකට අනුව සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කරගෙන ඒ සෑම දෙයක්ම සෑම පුණ්‍ය ක්‍රියාවක්ම සිද්ධ කරන්නට අපිට සිද්ධ වෙලා තිබෙනවා. සාමාන්‍යයෙන් අපේ විහාරස්ථානෙත් වෙසක් පොහොය දවස කියලා කියන්නේ සෑහෙන විශාල පිරිසක් සිල් සමාදන් වෙන දිනයක්. ඒ වුණාට අද දවස ගත්තාම අපේ විහාරස්ථානෙත් 6-7 දිනක් තමයි සිල් සමාදන් වෙලා ඉන්නේ. සුපුරුදු ආකාරයෙන් බොහෝ පිරිසකට සහභාගී වෙලා සීල සමාදානයෙහි යෙදෙන්නට බණ භාවනාදී කටයුතු වල නිරත වෙන්නට මේ තිබෙන සෞඛ්‍ය නීති රීති වලට අනුව අපිට පුළුවන්කමක් නැති නිසා ඒ වගේ සීමා සහිතව මේ කටයුතු සිද්ධ කරන්නට සිදු වෙලා තිබෙනවා. මම දන්නවා අපේ පාසලේ දම්සෙත් මහාවිද්‍යාලයේ දූ දරුවන් බොහොම කැමැත්තෙන් තමයි වෙනත් අවුරුදු වලදී නම් මේ කාල සීමාව ගත කරන්නේ. ඒකට හේතුව ගොඩක් අය කැමැත්තෙන් සහභාගී වෙන ඔය දන්සැල් එහෙම වඳින්න යන්න පුළුවන් නේද? දන්සැල් වඳිනවා කියලා නේ කියන්නේ. දන්සැල් වැන්දේ නැති වුණාට විවිධාකාරයේ දන්සැල් වලට ගිහිල්ලා එක එක විදිහේ කෑම බීම කන්න බොන්න පුළුවන්කම තිබෙන බොහොම කෙලිදෙලින් ගත කරන කාල පරිච්ඡේදයක් සමහර කාලවලදී අපිට තිබුණේ. නමුත් දැන් වෙනකොට ඒ දන්සැල් ආදී මහමග අපිට දකින්න ලැබෙන පුණ්‍ය කටයුතු ඒවා සියල්ලක්ම අත්හිටවල තිබෙන්නේ. ඒ නිසා දරුවන්ට වැඩිහිටියන්ට වෙනද වගේ ඒ විදිහේ කටයුතු වල නිරත වෙන්නට පුළුවන්කමක් මේ කාලවකවානුවේදී ලැබෙන්නේ නැහැ. ඒ වුණත් අපේ දරුවෝ තම තමන්ගේ නිවෙස්වල ඒ ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කරමින් වෙසක් උත්සවය සමරනවා කියලා අපි දන්නවා.
දැනටමත් මම දැක්කා අපේ ළමයි ගෙවල් වල ඉඳලා කරලා තිබෙන නිර්මාණ වෙසක් සැරසිලි බොහෝ ප්‍රමාණයක් දකින්න ලැබුණා. මම විශ්වාස කරනවා අද දවසේ ඇතැම් දරුවෝ නිවෙස්වල Tamanගේ වැඩිහිටියන් සමග සිල් සමාදන් වෙන්නට ඇති කියලා. ඒ මොනා නම් ඒක ගොඩක් හොඳයි. ඒ කොයි හැටි වෙතත් ලෞතුරු බුදුරජාණන් වහන්සේ නමින් අපි මේ විදිහට වෙසක් උත්සවය අනුස්මරණය කරනු ලබන්නේ මොන මොන හේතු කාරණා පදනම් කරගෙනද කියන කාරණය පිළිබඳව අපි අවධානය යොමු කරලා බලන්නට ඕන. පින්වත් දරුවනි, බෝධිසත්වයන් වහන්සේ මේ සම්මා සම්බුද්ධත්වය ලබා ගැනීම වෙනුවෙන් සුළුපටු උත්සාහයක නෙමෙයි නිරත වුණේ, ඊ타මත්ම බැරෑරුම් ක්‍රියාවලියක නිරත වුණා. එක ආත්ම භාවයක් නෙමෙයි, ආත්ම භාව සාරාසංඛ්‍ය කල්පලක්ෂයක්. සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක්. එතකොට අසංඛ්‍ය කල්ප ලක්ෂ 4ක්. එකම අදිෂ්ඨානයකින් යුක්තව Tamanගේ ඒකායන අරමුණ බලාපොරොත්තුව සඵල කර ගැනීම වෙනුවෙන් අතිශය බැරෑරුම් දුෂ්කර ක්‍රියාවලියක නිරත වුණා. අපේ සමහර අය විවිධාකාරයේ අදිෂ්ඨානයන් ඇතුව වැඩ කරලා ටික දවසක් යනකොට අදිෂ්ඨානය බිඳ වැටිලා කරගෙන ආපු වැඩ කටයුතු පැත්තක දමලා උත්සාහය අත්හැරලා ක්‍රියා කරන අවස්ථා තියෙනවා. දැන් අපි හිතමුකෝ අවුරුද්දේ මුලින් හිතනවා මම හොඳට විභාගයේ සමත් වෙන්න ඕන, හොඳට පාඩම් කරලා විභාගෙ ලියන්න ඕන කියලා. එහෙම හිතලා අවුරුද්දේ මැදක් විතර යනකොට අනේ මේක මොන වදයක්ද, මේ ඉවරයක් නැහැ, කොච්චර හරි පන්ති යන්න ඕන, පාඩම් කරන්න ඕන, සටහන් ලියන්න ඕන ආදී නොයෙකුත් දේවල් බාධාවන් හැටියට සලකලා මන්දෝත්සාහී වෙලා අවසානයේදී අසාර්ථකත්වයට පත් වෙනවා. ඒ දුෂ්කරතාවයන් බාධාවත් කරගන්නේ නැතුව ඒවා උත්සාහයෙන් යුතුව උනන්දුවෙන් යුක්තව සියලු බාධාවන් අභිභවා යමින් කටයුතු කරන අය තමයි විභාගයේදී උසස් ජයග්‍රහණයක් ලබන්නේ, උසස් ප්‍රතිඵලයක් ලබන්නේ. එහෙම නැතුව අතරමඟ අදිෂ්ඨානයේ උත්සාහය අතහැර දැමුවොත් එහෙම උසස් ජයග්‍රහණ ලබන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. බෝසතාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලෙහි පාරමිතාවන් සම්පූර්ණ කරනු ලැබුවේ ඔය කියපු එකම අදිෂ්ඨානයක් ඇති කරගෙන ඒ අදිෂ්ඨානය මුදුන් පමුණවා ගැනීම වෙනුවෙන්, අදිෂ්ඨානය ඉෂ්ට සිද්ධ කර ගැනීම වෙනුවෙන්. උන්වහන්සේ තුල තිබිච්ච අදිෂ්ඨානය මොකක්ද? උන්වහන්සේ තුල තිබුණු අදිෂ්ඨානය තමයි Taman පළමුව ධර්මාවබෝධය ලබාගෙන ලෝක සත්‍යයටත් ධර්මාවබෝධය ලබා දෙනවා කියන එක. වෙනත් විදිහකට කියනවා නම් Taman පළමුව සසර දුකින් නිදහස් වෙලා ලෝක සත්වයාවත් සසර දුකින් නිදහස් කරගන්නවායි කියන පරමාර්ථය. ඒ අදිෂ්ඨානය ඇතිව තමයි බෝසතාණන් වහන්සේ
සාරාංශික කල්පලක්ෂයක් මුළුල්ලේ පාරමිතාවන් සම්පූර්ණ කරලා අවසානයේදී ලෞතර බුද්ධ රාජ්‍යයටපත් වෙන්නේ. අපි දන්නවා උන්වහන්සේ සිදුහත් බෝසතාණන් වහන්සේ හැටියට මහා මායා දේවියගේ මව් කුසේ ඉපදිලා ඊළඟට වෙසක් පොහොය දවසේ ලුම්බිනි සල්ුවේනේදී උපත ලැබලා ඒ වගේම සිදුහත් කුමාරයා හැටියට ගත කරපු ශිෂ්‍ය ජීවිතය තුළදී ඊ타ත්ම සුවච කීකරු ගුණ නැන බෙලෙන් යුතු දරුවෙක් හැටියට නියමිතව තිබුණු ශිල්ප ශාස්ත්‍ර සියල්ලක්ම මනාව හදාරලා කුමාරයෙකුට අවශ්‍ය කරන රජ කුමරෙකුට අවශ්‍ය කරන සියලුම සුදුසුකම් මනාව සම්පූර්ණ කරගෙන අභිෂේක ලැබෙනවා. ඉන් අනතුරුව රජකුමාරයෙක් හැටියට විඳින්නට ඕන සියලු රජ සැප සම්පත් වින්දනය කරනවා. ඒ වගේම වයසින් දැනුමෙන් මුහු පුරා යනකොට ජීවිතයේ යථාර්ථය පිළිබඳව අවබෝධ කරගන්නට පටන් ගන්නවා. ඒකට උපකාරී වන දේවල් ටික තමයි අපි සතර පෙර නිමිති දැකීම කියලා අපි ඉගෙනගෙන තියෙන්නේ. කුමාරයාට කිසිම අසුබ දර්ශනයක් දකින්න පිය රජතුමා ඉඩ සැලැස්සුවේ නැහැ. හැම විටකදීම බොහොම සොඳුරු දේවල්, මිහිරි දේවල්, පසින්දුරන් පිනවීමට අදාළ දේවල් තමයි කුමාරයාට හැම වෙලාවකදීම දකින්න අහන්න තිබුණේ. ඒක නිසා මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක්, පැවිදිරුවක් කියන මේ විශේෂ අවස්ථාවන් වලට මේවා දැකලා ඒවා ගැන තේරුම් ගත්තාම ජීවිතයේ ඇති નિසරු භාවය පිළිබඳව, අස්තිර ස්වභාවය පිළිබඳව ක්‍රමක්‍රමයෙන් අවබෝධය වැටහීම ඇති කරගෙන එහි උච්චතම අවස්ථාවේදී තමයි ගිහිගේ හැර යන්නට මේ පංචකාම සම්පත්තියෙන්ගෙන පිරුණු බැඳීම් වලින් නිදහස් වෙලා ගිහිල්ලා විතරාගීව නැත්නම් ආශාවන් බැහැර කරමින් ලෞතුරු සුවය සොයා යන්නට උත්සාහවන්ත වුණේ දැනුමින් මුහු පුරා ගිය තත්වයට ඒ වයසට ආවට පස්සේ. එතෙන් ඉඳලා උන්වහන්සේ බොහොම සුකුමාර ජීවිතයක් ගත කරපු කුමාරයෙක් වුණාට අපරිමිත දුක් වේදනාවන් විඳිමින් අපිට හිතා ගන්නටවත් බැරි තරමේ දුක් දුම්නස් වලට මුහුණ දෙමින් තමයි අවුරුදු 6ක් තිස්සේ දුෂ්කර ක්‍රියාවන් සිද්ධ කරලා අවසානයේදී ශරීරයට දුක් දීමත් ශරීරයට සැප ලබා දීමත් කියන මේ අන්ත දෙකම බැහැර කරලා මෙදුම් පිළිවෙතේ ගමන් කරලා ලෞතර සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය උපමා කරනවා නෙළුම් මලකට. පදුමංව තෝයේන අලිම්පමානෝ කියලා බණ පොතේ සඳහන් වෙන්නේ නෙළුමකට බුදුරජාණන් වහන්සේ උපමා කරලා. ඇයි මේ නෙළුමකට උපමා කරන්නට හේතු උනේ? ඒකට හේතුව තමයි නෙළුම් මල කියලා කියන්නේ
මඩේ හටගන්න දෙයක්. මඩේ හටගත්තට ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා මඩෙන් ඉහළට එසවිලා මුළු මහත් ප්‍රදේශයේම සුවඳවත් කරන ලස්සන කරන මලක් හැටියට නෙළුම් මල බැබලෙන්නට පටන් ගන්නවා මල සුපිපුණු අවස්ථාවේ ඉඳලා. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයත් ඒ හා සමානයි. උන්වහන්සේත් සාමාන්‍ය මිනිසෙක් හැටියට සාමාන්‍ය සමාජයේ ඉපදුනේ. ඒ වගේම සාමාන්‍ය මනුෂ්‍ය ගුණධර්ම උන්වහන්සේ තුලත් තිබුණා. අවසානයේදී මිනිසෙක් හැටියට ලැබිය හැකි ඉහළම ඥාන සම්පත්තිය අපි ඒකට කියනවා සර්වඥතා ඥානය කියලා. සර්වඥතා ඥානය සියල්ල දක්නාලද දැනගන්නාලද ඥාන ශක්තිය ලබාගෙන මිනිසෙක් හැටියට ලබන්න පුළුවන් ඉහළම තත්වයට පත් වෙන්නට සිදුවත් බෝසතාණන් වහන්සේට පුළුවන්කම ලැබුණා. ලෝතර සම්මා සම්බුද්ධත්වයට පත්වීමත් සමග මෙන්න මේ අවබෝධ කරගත්තු සර්වඥතා ඥානය හෙවත් විශිෂ්ට වූ ධර්ම ඥානය අපි හැම කෙනෙකුටම මේ සසර දුකින් නිදහස් වීම සඳහා උපකාරී වෙනවා. උන්වහන්සේ බොහොම දුෂ්කරතාවයෙන් ඒ අවබෝධ කරගත්තු විශිෂ්ට වූ ධර්මයේ චතුරාර්ය සත්‍යය ලෝක සත්වයාට දේශනා කරලා අපිට මඟ පෙන්වුවා. මෙන්න මේ මාවතේ ගමන් කරලා ඔබලාටත් සසර දුකින් නිදහස් වෙන්නට පුළුවන්කම තිබෙනවායි කියන කාරණා. බුදුරජාණන් වහන්සේගේ මේ විදිහට අවබෝධ කරගත්තු ධර්මය සන්තෝ පනීතෝ දුද්දසෝ දුරනුබෝධෝ අතක්කා වචරෝ පණ්ඩිත වේදනියෝ කියලා සඳහන් වෙනවා. බුද්ධ දේශනාව නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය සන්තෝ කියලා කියන්නේ බොහොම ශාන්තයි. ශාන්තයි කියලා කියන්නේ මේ ධර්මය ශාන්ත බව ළඟා කර ගැනීම සඳහා හේතු වන ධර්මයක් නිසා. පුද්ගලිකගේ ජීවිතය ගත්තාම ශාන්ත බවෙන් යුක්ත ජීවිතයක් හැටියට අපිට අර්ථකථනය කරන්න පුළුවන් කමක් නැහැ. මොකද කෙනෙකුගේ ජීවිතය සාමාන්‍ය මිනිසෙකුගේ ජීවිතය ශාන්ත බවෙන් යුක්තව ගත වෙන්නේ හරිම කලාතුරකින්. ඒ කියන්නේ අපේ හිතවල තිබෙන විවිධාකාරයේ ක්ලේශ ධර්මතාවයන් නිසා ශාන්ත බව අපි තුල නැති කරලා කලබලකාරී විපිලිසර බවින් යුතු එහෙම ජීවිතයක් තමයි සාමාන්‍ය මිනිසෙයින්ට හිමි වෙලා තියෙන්නේ. හැම විටකදීම හරිම කලබලයි. බොහොම පොඩි දෙයකට කලබල වෙනවා. ඉවසීම නැති කරගන්නවා. විවිධාකාරයේ ආශාවන් වලට වහල් වෙනවා. මේ ආදී නොයෙකුත් හේතුන් නිසා ශාන්ත බව දුරු වෙලා තිබෙනවා සාමාන්‍ය මනුෂ්‍ය సంతානය තුළ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න තැනැත්තට ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන තැනැත්තට ශාන්ත බව උරුම වෙනවා. ශාන්ත බව ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා ඉන්ද්‍රිය සංවරය හා සමග. ඊළඟට පනීතෝ කියලා සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරිම ප්‍රණීතයි, මිහිරි, රසවත් කියන එක. කොහොමද රසවත් වෙන්නේ, ප්‍රණීත වෙන්නේ?
දැන් අපි දන්නවා සමහර දේශනාවන් තියෙනවා බොහොම රසවත් බව කෙසේ වෙතත් හරිම කටුකයි. බොහොම ම්ලේච්ඡයි. එහෙම දේශනාවන් නිසා මිනිස්සු හරිම කරදර විපත්ති සිද්ධ කරගන්නවා. ඇතැම් ශාස්ත්‍රවරුන්ගේ දේශනාවන් නිසා. ඒ දේශනාවන් අනුගමනය කරන්න ගියහම තමන්ටත් හානි කරගෙන තමන්ගේ ජීවිතවලටත් හානි කරගෙන අනුන්ගේ ජීවිතවලටත් හානි කරලා අනුන්ගේ ජීවිතත් විනාශ කරන දමන විදිහේ මිහිරි බවින් තොර බොහොම කටුක දේශනාවන් තිබෙනවා ලෝකේ. ඒවා මොනවද කියලා මම විස්තර කරන්න යන්න අවශ්‍ය වෙන්නේ නැහැ මං හිතන්නේ. බුද්ධ දේශනාව එහෙම දේශනාවක් නෙමෙයි. බුද්ධ දේශනාවේ මූලිකම හරයක් තමයි සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන කාරණය. සියලු සත්වයෝ සුවපත් වේවා කියලා හිතන සිතුවිල්ල. එහෙම මෛත්‍රී සහගතව ලෝක සත්වයා කෙරෙහි කල්පනා කරලා තමයි හිතලා තමයි බුදුරජාණන් වහන්සේ මේ ප්‍රණීත වූ ධර්මය අපිට දේශනා කරනු ලැබුවේ. මේ ධර්මය අහන්න මිහිරි දෙයක් බවට පත් වෙනවා. ධර්ම අවබෝධය ලබන්න ඒ ධර්මය ඊටාම මිහිරි දෙයක් බවට පත් වෙනවා. ප්‍රණීත දෙයක් බවට පත් වෙනවා. නීරස දෙයක් බවට පත් වෙන්නේ නැහැ. සන්තෝ පනීතෝ දුද්දසෝ කියලා කියන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මය ශාන්ත වුණාට ප්‍රණීත වුණාට දකින්නට අපහසුයි. දකින්නට නම් ධර්මය ශ්‍රවණය කරනවා වගේම ධර්මය අනුගමනය කරන්නට ඕන. ධර්ම මාර්ගයේ ගමන් කරන්න ඕන. නැත්නම් ධර්මයේ පිළිපදින්නට ඕන. එතකොට තමයි ධර්මයේ දකින්න පුළුවන්කම ලැබෙන්නේ. අදාදම ප්‍රතිඵල ලබන්නට පුළුවන්කම ලැබෙන්නේ ඒ ධර්ම මාර්ගය අනුගමනය කරනකොට. දුද්දසෝ දකින්නට අපහසුයි. දුරනුබෝධ අවබෝධ කරගන්නටත් අපහසුයි. අවබෝධ කරගන්නට අපහසු වෙන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. අපි තුල තිබෙන මේ ක්ලේශ ධර්මතාවයන් නිසා. ලෝභ, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් නිසා අපිට ධර්මය අවබෝධ කරගන්න අපහසුයි. ඒ නිසා කෙලෙස් යටපත් කරන තැනත්තට තමයි නියමාකාරයෙන් ධර්ම අවබෝධය ලබන්නට පුළුවන්කම ලැබෙන්නේ. දුරනුබෝධ අවබෝධ කරගන්නට අපහසු වෙනවා. අතක්කාවචරෝ තර්ක මාර්ගයෙන් ධර්ම අවබෝධය ලබන්න පුළුවන් කමකුත් නැහැ. සමහරව ඉන්නවනේ එහෙමත් ධර්මයත් එක්ක විවිධ වාද විවාද කළා, තර්ක විතර්ක කළා, ඒ විදිහට ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරන අය ඉන්නවා. එහෙම උත්සාහ කළාට ධර්ම අවබෝධය ලබන්නට පුළුවන් කමක් නැහැ. අතක්කාවචරයි තාර්කිකව තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. පඬිත වේදනීය මේ ධර්මය පඬිත වේදනීය ධර්මයක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු ධර්මය නුවණැතියන්ටම දේශනා කරපු ධර්මයක්. නුවණැතියන්ට කියලා කියන්නේ මෙහෙමයි. අනුවණ කෙනෙක් වුණත් එයා තුල උත්සාහය තියෙනවා නම්, වීරවන්ත භාවය තියෙනවා නම් අනුවණ කෙනෙකුට වුණත් ධර්ම අවබෝධය ලබන්න අපහසුයක් වෙන්නේ නැහැ. සමස්තයක් හැටියට ගත්තාම ප්‍රඥාවන්ත අයට මේ ධර්මය ගෝචර වෙනවා, අවබෝධ කරගන්න පහසු වෙනවා. මෙහි ඇති සාධාරණ බව තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අර දුෂ්කර අභියෝගයන් මැද අවබෝධ කරගත්තු ධර්මය හරිම ශ්‍රේෂ්ඨ ධර්මයක්. එය නිවීම පිණිස හේතු වෙනවා. ලෝක සත්වයාගේ සංසාරික දුකින් නිදහස් වීම පිණිස හේතු වෙන ධර්මයක් බවට පත් වෙනවා. ඒ විදිහේ උතුම් වූ ධර්මස්කන්ධයක් තමයි දරුවනේ අද වගේ වෙසක් පුන් පොහොය දවසකදී අපේ ලෝතර බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු ඒ උතුම් සර්වඥතා ඥානය. මේ ධර්ම අවබෝධ කර ගනිද්දී මේ දරුවෝ දන්නවා සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ බොහොම
සන්තෝෂයෙන් උදාන වාක්‍යයක් උදාන පාඨයක් දේශනා කරන්නට යෙදුණා. මට මතක හැටියට 11 ශ්‍රේණියේ දරුවෝ හිම මේ ගාථාව පාඩම් කරලා තිගෙනවා. අනේක ජාති සංසාරං සන්ධා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසේ පුනගේ හංන කාහසේ සබ්බාතේ පාසුකා බක්කා ගහකෝටං විසංකිතං විසංකාර ගතං චිත්තං තණ්හානං කය මච්චගා. මෙන්න මේ විදිහේ වටිනා උදාන වාක්‍යයක් මේ සර්වඥතා ඥානය අවබෝධ කරගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබුවා. මේකෙන් මොකක්ද අපිට කිව්වේ? මම සසර දුකට මුල් වෙන පංචස්කන්ධය නැමැති නිවස නිර්මාණය කරන වඩුව හොය හොයා සංසාරේ නොයෙක් ಜಾතිවල ඇවිද්දා. මේ පංචස්කන්ධය කියන්නේ නිවසක් නම් මේ නිවස හදන වඩුවව හොය හොයා මම සංසාරේ විවිධ ආත්ම භාවයන් වල ඇවිදලා මෙයාව හෙව්වා. කවුද මේ පංචස්කන්ධය හදන්නේ කියලා. ඒ වුණාට මට මෙයාව හම්බුනේ නැහැ. එහෙත් දක්නට නොලැබිනි. ඊට පස්සේ දැන් මම මේ වඩුවා දිටිමේ. මම දැන් ඒ වඩුවව හඳුනගත්තා. නුඹට යලි මේ පංචස්කන්ධය කියන නිවස හදන්න මම ඉතුරු කරන්නේ නැහැ. ඉතුරු කළේ නැහැ. ගේ පරාල ඔක්කොම බිඳලා දැම්මා. කඩලා බිඳලා සුණු විසුණු කරලා දැම්මා. කැණි මඩල සුන් කරලා දැම්මා. තණ්හාව නැති කරලා රහත් බවට පත් වුණා. දැන් නැවත නුඹට මේ ගේ හදන්න පුළුවන්කම නැහැ කියලා බුදුරජාණන් වහන්සේ බොහෝම සන්තෝෂයෙන් මේ උදානය දේශනා කරනු ලැබුවේ. ඇයි ඒ තරම් සතුටක් ඇති වෙන්න, නිරාමිස සතුටක් ඇති වෙන්න හේතුවක් වුණේ කුමක් නිසාද? ඒ තමයි සසර දුකින් නිදහස් වීමේ සතුට, නිරාමිස සතුට. සසර දුකින් නිදහස් වෙනවා කියලා කියන්නේ මේ සංසාරේ නැවත කවදාවත් ප්‍රතිසන්දිය ලබන්නේ නැහැ කියන එක. උපදින්නේ නැහැ කියන එක. ඉපදීම නිසා තමයි දරුවනේ මේ හැම දුක් දුම්නසක්ම උරුම කරගෙන ඒවා දායාද කරගෙන අපි ජීවිත ගත කරන්නේ. කොච්චර අපි සතුටු වෙනවා කියලා කිව්වත්, හරි ශෝක් කියලා කිව්වට, හරි හොඳයි කියලා කිව්වට, ඉපදීම කියලා කියන්නේ සසර දුකට නැවත ඇද වැටීම. ඉපදීම හේතු කොටගෙන ඇතිවෙන తত্ত্বය පිළිවෙලින් අපි කවුරුත් දන්නවා. ඉපදීම කියලා කියන්නේ ජාති. ජාති කියන తত্ত্বය උදා වුණාට පස්සේ, ඉපදුනාට පස්සේ ඊළඟට ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස ඔය ආදී වශයෙන් දුක් දුම්නස් වල ගණනාවකටම අපිට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා ඉපදීම හේතු කොටගෙන. ඒ නිසා ඉපදීම නැති කරලා නිවනට පත්වීමේ උදානය තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ ඒ විදිහට සම්බුද්ධත්වය ලබා ගත්තට පස්සේ බොහොම ප්‍රීති වාක්‍යයක් හැටියට, උදාන වාක්‍යයක් හැටියට අපිට දේශනා කරනු ලැබුවේ. පංචස්කන්ධය ඇති නොවීමේ සතුට. ඊළඟට උන්වහන්සේ ඒ දුෂ්කරතාවයන් මැඩගෙන අවබෝධ කරගත්තු ඒ විශිෂ්ට වූ ධර්මය බරණැස ඉසිපතනයේදී ලෝක සත්වයා වෙනුවෙන් දේශනා කරනු ලැබුවා පළමු වරට. ඔබ දන්නවා
බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත්තු මේ ධර්මය පළමුව කාටද දේශනා කරන්න කියලා බලනකොට තමන්ගේ මුල්ම ගුරුවරු ඒ වෙනකොට මිය පරලොව ගිහින් හිටිය ආලාර කාලාම උද්දක රාමපුත්ත වගේ ගුරුවරු. ඊට පස්සේ සුදුසුම පිරිස හැටියට දැක්කේ පස්වග තවුසන් පිරිස. පස්වග තවුසන් සොයාගෙන බුදුරජාණන් වහන්සේ වැඩම කළා බරණැස ඉසිපතනේ මිගදාය නැමැති ස්ථානයට. එතනට වැඩම කරලා පළමු වරට ඇසළ පුර පසළොස්වක පොහොය දවසකදී මේ චතුරාර්ය සත්‍ය දේශනාව ඔබ දන්නවා ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ධම්ම චක්කප්පවත්තන සූත්‍රය දේශනා කරනු ලැබුවා පස්වග භික්ෂූන් උදෙසා. මේ පස්වග භික්ෂූන් උදෙසා ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරද්දී මුල්ම වරට චතුරාර්ය සත්‍ය ලෝකයට දේශනා කළා ඒ හා සමගම. ඒ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක සූත්‍ර කොටසක් තමයි මම මේ ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට තබා ගත්තේ. ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා යෝචායන් කාමේසු කාමසු කල්ලිකානු යෝගෝ හීනෝ ගම්මෝ පෝතුච්චනිකෝ අනරියෝ අනත්ථ සංහිතෝ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහණෙනි පැවිද්දන් විසින් නොසෙවිය යුතු අනුගමනය නොකළ යුතු අන්ත දෙකක් තිබෙනවා. ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා නොසෙවිය යුතු අනුගමනය නොකළ යුතු අන්ත දෙකක්. පළවෙනි එක තමයි යෝ ඡායං කාමේසු කාමසු කල්ලිකානු යෝගෝ. කාමසු කල්ලිකානු යෝගේ නැමැති අන්තය. ඒක අනුගමනය කරන්න හොඳ නැහැ. ඒක කවුරුවත් පිළිගන්න හොඳ නැහැ. මොකද්ද කාමසු කල්ලිකානු යෝගය කියන්නේ? ශරීරයට දැඩිව සැප ලබා දීම, අධිකව සැප සම්පත් ලබා දීම. මේ පංචස්කන්ධයට කොහොමද පංචස්කන්ධයට සැප ලබා දෙන්නේ? අපිට ඉපදිනකොටම අපි අරගෙන එන මේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංචේන්ද්‍රයන් පිනවීම අපි බොහොම කැමැත්තෙන් ආසාවෙන් කරන දෙයක්. පෘථග්ජන අය හැටියට ඇසින් හොඳ රූප දකින්න, ලස්සන රූප දකින්න කැමති. ඒව තුළින් ඇස පිනවනවා. කනින් මිහිරි ශබ්ද අහන්න කැමති. ඒ තුළින් කන පිනවනවා. නාසයෙන් සුවඳ විඳින්න කැමති. ඒන් නාසය පිනවනවා. දිවෙන් රස, ශරීරයෙන් ස්පර්ශ, මිහිරි දේවල් ඒ ඉන්ද්‍රියන් වලට ලබා දෙමින් මේ පංච ඉන්ද්‍රියන්ම පිනවීම තමයි කාමසුකල්ලිකානු යෝගය කියලා කියන්නේ. එතකොට දුප්පත් කෙනෙක් වුණත්, මධ්‍යම පාන්තිකයෙක් වුණත්, පොහොසතෙක් වුණත්, මේ කොයි කෙනෙක් වුණත් මේ තම තමන්ට ලැබෙන උපරිම ආකාරයෙන් පංචේන්ද්‍රයන් පිනවීම කියන මේ කාරණය සිද්ධ කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේක හරිම මේ කාම සුකල්ලිකානු යෝගය කියන එක හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ. හීනයි බොහොම හරිම මේ වටිනාකමින් තොර දෙයක් කාම සුකල්ලිකානු යෝගය. ඉඳුරන් පිනවීම කියලා කියන්නේ. ගම්මෝ කියලා කියන්නේ ග්‍රාම්‍ය දෙයක්. හරි බාල වැඩක් ඉඳුරන් පිනවීම. ඊළඟට පෝතුජ්ජනිකෝ පෘථග්ජනයන්ට අයිතිකාරණයක්. පෘථග්ජනයෝ කියලා කියන්නේ කෙලෙස් බරිත මිනිස්සු. ඒගොල්ලොන්ට තමයි මේක හරියන්නේ. ඊළඟට අනරියෝ අනාර්ය දෙයක්
උතුම් දෙයක් නෙමෙයි. අනාර්ය දෙයක්. අනර්ථ සංහිතෝ අනර්ථ සහිත දෙයක්. අනර්ථ කියලා කියන්නේ කරදර බාධක. නොයෙකුත් පීඩාව නැති කරන දෙයක් තමයි කාම සුඛල්ලි කාම යෝගේ. ඉඳුරන් පිනවීම කියලා කියන්නේ. ඒක ඉතින් විස්තර කරන්න ගියොත් ගොඩක් විස්තර කරන්න පුළුවන්. ඉඳුරන් පිනවද්දි කොහොමද මේක අනර්ථ සහිත වෙන්නේ කියන එක මේ ඒක තම තමන් තේරුම් ගන්නට ඕන. ඉඳුරන් පිනවීමට ලොල් වෙලා ඒකට වහල් වෙලා ඒකට කැමති වෙලා ඉඳුරන් පිනවීමම අරමුණු කරගෙන ජීවිතේ ගත කරන්න පටන් ගත්තොත් එයාගේ ජීවිතේ බොහොම ඉක්මනින් අනර්ථ සහිත තත්වයකටපත් වෙනවා. ඒ කියන්නේ බොහොම ඉක්මනින් කරදරේ වැටෙනවා. එහෙම නැත්නම් අපායගාමී වෙන්න ඒක හේතුවක් වෙනවා. දුගතියට යන්න ඒක හේතුවක් වෙනවා. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ මේක බොහොම හීන දෙයක්, ග්‍රාම්‍ය දෙයක්, පෘථග්ජනයින්ට අයිති දෙයක්, අනාර්ය දෙයක්, අනර්ථ සහිත දෙයක් කියලා දේශනා කරලා තිබෙනවා. ඒ වගේම තවත් අන්තයක් පිළිබඳව කියනවා. අන්ත දෙකක් ගැන කිව්වනේ. යෝචායන් අත්ත කිලමතාන යෝගෝ. ඒ වගේම මහණෙනි අත්ත කිලමතාන යෝගේ නැමැති මේ ශරීරයට දැඩිව දුක් ලබා දීම කියලා කියන්නේ තේරුමක් ඇති දෙයක් නෙමෙයි. ඒකත් අර්ථ රහිත දෙයක් කියන එක පැහැදිලි කරලා දෙනවා මේ දේශනාවේ. කොහොමද ඒක පැහැදිලි කරන්නේ? අර්ථ කිලමතාන යෝගය දුක්ඛෝ දුක් සහිතයි. දුක්ඛිතෝනේ කොයි ආකාරයෙන්ද කියලා ඕගොල්ලෝ අහලා ඇති. දුෂ්කර ක්‍රියා කරන අවධියේදී කොයිතරම් දැඩි දුක්ඛම් කටළු වලට මුහුණ දෙන්නට සිද්ධ වුණාද බෝධිසත්වයන් වහන්සේට කියලා ඔබ දන්නා. Taman වැඩ සිටින ගස මුලට වැටෙන මල් ඵල පොතු ආදී නොයෙකුත් දේවල් ආහාරයට ගනිමින් ඒ විදිහට ආහාර ලබා දීම කියන දේ නොකරම සිටින තත්වයට මේ දුෂ්කර වෘතයක් අනුගමනය කළා. අවසානයේදී ශාරීරික දැඩිව කෘෂ වෙලා අර දුෂ්කර ක්‍රියා කරන ප්‍රතිමා පින්තූර දැකලා තියෙනවනේ. ඒවැය තියෙන්නේ නේද? මේ බඩේ හැම පිටට ඇලිලා ඇස් දෙක යටට ගිලිලා හිස මේ හරියට අර වියලි ගිය දෙහි ගෙඩියක් වගේ අඳුර ගන්නත් බැරි තරමට විරූපි වෙලා ඒ තත්ත්වයටපත් වුණානේ දුෂ්කර ක්‍රියා කරන කාලෙදී. ඒ නිසා ඒක කිසිසේත්ම සැප පිණිස හේතු වෙන දෙයක් නෙමෙයි. ඒක හරිම දුකක්. ඒකයි බුදුහාමුදුරුවෝ දුක්ඛෝ කියලා දේශනා කළේ. අර්ථ කිලමතාන යෝගයේ දුක්ඛෝ දුක් සහිතයි. අනරියෝ ඒකත් අනාර්ය දෙයක්, උතුම් දෙයක් නෙමෙයි. අනර්ථ සංහිතෝ අනර්ථ සහිත දෙයක්. අනර්ථයම උදා කරන දෙයක්. මොකද සිහිය විකල් වෙනවා. හරි විදිහට සිහිය පවත්වා ගන්න බැරි වෙනවා. ඒ නිසා මේ අත්ත කිලමතාන යෝගය කාමසුඛල්ලිකාන යෝගයත් කියන මේ අන්ත දෙකම අත්හල යුතු අන්ත දෙකක් හැටියට පෙන්වා දීලා තිබෙනවා. අත්හල යුතු අන්ත දෙකක්. ඊළඟට ඒතේතේ වික්ඛවේ උභෝ අන්තේ අනුපගම්ම මච්චිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා. ඔන්න මහණෙනි ඔබලා විසින් අනුගමනය කළ යුතු මාර්ගය තමයි මජ්ක්‍ධිමා පටිපදා, මධ්‍යම ප්‍රතිපදාව නැමැති මාර්ගය. තථාගතේන අභිසම්බුද්ධා. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනවා මෙන්න මේ මාර්ගය අනුගමනය කරන්නට කියලා. ඒ මාර්ගය අනුගමනය කරපුවාම චක්ඛුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය. as පාදගෙන නුවණැස පාදගෙන මේ සියලු කෙලෙසුන් ප්‍රහීන කරලා අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවර සියල්ල අවබෝධ කරගෙන නිර්වාණ අවබෝධය ලබන්නට පුළුවන්කම ලැබෙනවා කියලා පෙන්වා දුන්නා.
එහෙමනම් මේ ශරීරයට දැඩිසේ දුක් ලබා දීමත් ශරීරයට දැඩිසේ සැප ලබා දීමත් කියන මේ අන්ත දෙකින්ම බැහැර වෙලා මධ්‍යම ප්‍රතිපදාව නැත්තම් මැදුම් පිළිවෙත නැමැති මාර්ගයේ ගමන් කළ යුතුයි කියලා අපිට පෙන්වා දුන්නා. මැදුම් පිළිවෙතේ ගමන් කරන්නට ඕන. මැදුම් පිළිවෙත කියලා සඳහන් කරන්නේ කුමක්ද? මධ්‍යම ප්‍රතිපදාව. මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්නට ඕන. අපි ඒකට කියනවා තවත් නම ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා අපි හඳුන්වනවා. ඒ පිළිබඳව අපි සිහිපත් කරන්න කලින් මේ අන්ත දෙකම බැහැර කරලා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරලා ධර්මාවබෝධය ලබන්නට පුළුවන් කියලා කියනවානේ. මොකක්ද එතකොට බුදුරජාණන් වහන්සේ ධර්මාවබෝධය කියලා අවබෝධ කරගත්තේ? උන්වහන්සේ අවබෝධ කරගත්තා දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා සත්‍ය කියන මේ ආර්ය සත්‍යයන් හතර. උතුම් ඇත්ත හතරම අවබෝධ කරගත්තා. දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මොකක්ද කියලා මේ පින්වත් දරුවෝ අහලා ඇති. ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතයේදී අපි දුක කියන දේ හැමෝටම වැටහීමක් තිබෙනවා. එදිනෙදා විඳින දුක, බඩගිනි දැනුනහම විඳින දුක, හරියට නාන්න විදිහක් නැති වුණාම, කන්න බොන්න විදිහක් නැති වුණාම, හරියට නිින්දයක් නැති වෙලාවට ඔයගේ එදිනෙදා සාමාන්‍ය ජීවිතේදී අපි දුක් විඳින වෙලාවල් තියෙනවා. ඊටත් එහාට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක කියන කාරණේ ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන දුක කියලා කියන්නේ කුමක්ද? දුක්ඛ සත්‍ය කියන්නේ මොකක්ද කියන කාරණේ. ජාතිපි දුක්ඛා, ඉපදීම දුක. ජරාපි දුක්ඛා, වයසට යන එක දුක. ව්‍යාධිපි දුක්ඛා, ලෙඩ හැදෙන එක දුක. මරණම්පි දුක්ඛම්, මරණයටපත් වෙන එක දුක. අප්පේහි සම්පයෝගෝ දුක්ඛෝ, අප්‍රියයන් හා එකතු වෙන එක දුක. පියේහි විප්‍රයෝගෝ, ප්‍රියයන්ගෙන් වෙන වෙන එක දුකක්. ඊළඟට යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං, කැමැති දේවල් නොලැබෙන එක දුකක්. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ, සමස්තයක් හැටියට ගත්තාම මේ පංචස්කන්ධයම දුකක් හැටියට පෙන්වා දීලා තිබෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ తත්වය තමයි බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා විඳින දුක හැටියට අවබෝධ කරගන්නට යෙදුනේ. අපි හැම කෙනෙක්ම මේ කියන తත්වයට පත්වෙච්ච සසර දුකටපත් වුණු අය. අපි හැමෝම ඉපදුනා, ඒ වගේම වයසට යනවා, ඒ වගේම ලෙඩ වෙනවා, ඒ වගේම මරණයටපත් වෙනවා. අපිත් අප්‍රියයත් එක්ක එකතු වෙලා ඉන්න කැමති නෑ. ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න කැමති නෑ. අපිත් කැමති දේවල් නොලැබෙනකොට අපිට ඒක දුකක් හැටියට දැනෙනවා. එහෙම ගත්තාම මේ පංචස්කන්ධයම දුකක් කියලා අපිට තේරුම් යනවා. මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් පහකින් හැදිච්ච මේ ශරීරයේම එකම දුක් ගොඩක්. මේක තමයි බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය හැටියට පෙන්වා දුන්නේ. එතකොට මේ දුකටපත් වෙන්නේ හේතුව තමයි දෙවෙනි කාරණයෙන් පෙන්වා දෙන්නේ. දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය. දුකට හේතුව. දුකට හේතුව මොකක්ද? දුකට හේතුව තමයි අවිද්‍යාව. අවිද්‍යාව මුල් කරගත්තු හේතු මාලාවක ප්‍රතිඵලයක් හැටියට තමයි අපිට සංසාර දුක කියන මේ தത്വයට අපි ඇද වැටලා තියෙන්නේ. අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලආයතන. ඔය විදිහට නේද?
අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා. සංස්කාර නිසා විඥානය ඇති වෙනවා. විඥානය නිසා නාම රූප ඇති වෙනවා. නාම රූප නිසා සලආයතන ඇති වෙනවා. ෂඩ්ඉන්ද්‍රියන්. ඊළඟට සලආයතන නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා. වේදනාව ඇති වුනහම තණ්හාව ඇති වෙනවා. තණ්හාව නිසා උපාදානය ඇති වෙනවා. ওই විදිහට හේතු මාලාවක් දක්වලා තියෙනවා දුක්ඛ සමුදය සත්‍ය නැත්නම් දුකට හේතුව හැටියට. ප්‍රධානම හේතුව තමයි තණ්හාව. තණ්හාව මුල් කරගෙන තමයි මේ ඔක්කොම දුක් මාලාව අපිට ඇති වෙන්නේ. අවිද්‍යාවෙන් පටන් ගත්තාම තණ්හාව සහිත මේ හේතු මාලාවක ප්‍රතිඵලයි. එතකොට බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගෙන ඒ දුක ඇති වෙන්නට හේතුවත් අවබෝධ කරගත්තා. ඊට පස්සේ දුක නැති කිරීම දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක නැති කිරීම. දුක නැති කිරීම සඳහා කුමක්ද කළ යුතු වන්නේ? දුක නැති කිරීම සඳහා කෙලෙස් සහ මුලින්ම දුරු කරන්නට ඕන. ඒ කියන්නේ තණ්හාව සහ මුලින්ම නැති කරන්නට ඕන. ඒ කියන්නේ අර කිව්වේ මේ සංසාරයේ නැමැති මන්දිරය හදන තණ්හාව කියන මේ වඩුවව හොයා මම නොඑක් ಜಾති වල ඇවිද්දා කියලා. එතකොට තණ්හාව නැති කරන්නට ඕන මේ දුක නැති කරන්නට නම්. ඒක තමයි දුක නැති කිරීම කියලා සඳහන් කරන්නේ. ඊළඟට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍ය. දුක නැති කිරීමේ මාර්ගය තණ්හාව ඇතුළු ඒ දුක් මාලාවට හේතු නැති කිරීමේ මාර්ගයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබුණා. ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය හැටියට අපිට පෙන්වා දීලා තිබෙන්නේ. ඒ මාර්ගයේ ගමන් කරපුවාම සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම. මෙන්න මේ කියන පිළිවෙත් 8. එහෙම නැත්නම් මේ පියගැට පෙළක් හැටියට ගත්තොත් මේ පියගැට පෙළේ පියගැට පෙළේ පඩියෙන් පඩිය ඉහළට ගමන් කරනකොට අපිට පුළුවන්කම ලැබෙනවා ඔය කියන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න නැත්නම් නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න. පළවෙනිම දේ තමයි නිවැරදි දෘෂ්ටියක් ඇති කරගන්නට ඕන. සම්මා දිට්ඨිය. හරි දැකීමක්. මේ ධර්මය තුලින් සසර දුකින් නිදහස් වෙන්නට පුළුවන්කම තිබෙනවා. මේ ධර්මය සියලු සත්වයන්ට පොදු වූ ධර්මයක්. ඒ වගේම සියලු සත්වයන්ට සාධාරණ වූ ධර්මයක් කියලා නිවැරදි දෘෂ්ටියක් ඇති කර ගන්නට ඕන. මේක තමයි ආයුතු මාවත කියලා. ඊළඟට සම්මා සංකප්ප. ඒ හැමුවේ නිවැරදි දෘෂ්ටියක් ඇති කරගෙන හොඳ සිතුවිලි ඇති කර ගන්නට ඕන. ලෝභ, ද්වේෂ, මෝහ ආදියෙන් තොර වෙච්ච නිවැරදි සිතුවිලි. ඊළඟට නිවැරදි සිතුවිලි ඇති වුණාම සම්මා වාචා, සම්මා කම්මන්ත දෙක හදා ගන්න පුළුවන්. හොඳ යහපත් වචන කතා කිරීම සහ සිරුර මෙහෙवला කරන යහපත් ක්‍රියාවන් සම්මා කම්මන්ත. නිවැරදි කර්මාන්ත, නිවැරදි කටයුතු. ඊළඟට සම්මා ආජීව, නිවැරදි දිවි පැවැත්මක් එතකොට හදා ගන්න පුළුවන්. නිවැරදි කර්මාන්ත තුල ජීවත් වෙනකොට නිවැරදි දිවි පැවැත්මක් ඇති වෙනවා. සමහරු නිවැරදි කර්මාන්ත වලින් නෙමෙයි ජීවත් වෙන්නේ. වැරදි කර්මාන්ත වලින් තමන්ගේ ජීවිතය ගත කරන්නේ. එහෙම අය තුල නිවැරදි දිවි පැවැත්මක් නැහැ. ඒගොල්ලන්ගේ දිවි පැවැත්මත් වැරදි. ඒගොල්ලෝ ජීවත් වුණාට වැරදි කරලා තමයි ජීවත් වෙන්නේ. හරි දේ කරලා ජීවත් වෙන්න කියන එක තමයි බුදුහාමුදුරු දේශනා කරේ. සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඊළඟට සම්මා වායාම. ඒ නිවැරදි දිවි පැවැත්ම තුළ ජීවත් වෙන ගමන් නිවැරදි උත්සාහයක්, වෑයමක් ඇති කරගන්න කියලා කිව්වා. කුමක් සඳහාද? නිවන් දැකීම සඳහා. සම්මා වායාම, වීරිය. ඊළඟට සම්මා සති, නිවැරදි වීරියක් ඇති කරගත්තාම යාට පුළුවන් හොඳ සිහියක් ඇති කරගන්න, හොඳ මේ කල්පනාවක්. සම්මා සති.
ඊළඟට හොඳ සිහිය. හොඳ සිහිය ඇති කරගත්තු කෙනාට සම්මා සමාධි නිවැරදි සිතේ එකඟතාවයට පත් වෙන්නට පුළුවන්කම තිබෙනවා. නිවැරදි සිතේ එකඟතාවය සමාධිගත සිතක් ඇති කරගන්න පුළුවන් වෙනවා. සමාධිය ඇති වුණාට පස්සේ තමයි හරි දේ හරි විදිහට දකින්නත් වැරදි දේ වැරදි විදිහට තේරුම් අරගන්නත් අපිට පුළුවන්කම ලැබෙන්නේ. මුලාවෙන් ඈත් වෙලා මේ ලෝකයේ තිබෙන මායාකාරී ස්වභාවය වටහාගෙන මේ සසර දුකයි කියන දේ තේරුම් ගන්න නිවැරදි වූ දෘෂ්ටියක් නිවැරදි වූ ඥාන ශක්තියක් අපිට ඇති වෙන්නේ ඔය සම්මා සමාධි කියන தത്വෙට පත් වුණාට පස්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කාමසුකල්ලිකානුയോഗී අත්හරින්න, අත්තකිලමතානුയോഗී අත්හරින්න, මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්න කියලා අපිට දේශනා කරන ලැබුවේ ඔය කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම තුළින් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමට ඉඩ ප්‍රස්තාව ලැබෙන නිසා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ තුම්මේහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා. ඔබලා විසින් උත්සාහ කටයුතුවේ තථාගතයන් වහන්සේලා මඟ පෙන්වන්නෝ පමණි කියලා. බුදුහාමුදුරුව අපිට දරුවනේ මාර්ගය පෙන්වා දීලා තිබෙනවා. යා යුතු මාවත අපිට පෙන්වා දීලා තිබෙනවා. අපි එතකොට ඒ මාවතේ නිසි පරිදි ගමන් කිරීම තුලින් තමයි ධර්ම අවබෝධය ලබන්නට නිවන් දකින්නට අපිට පුළුවන්කම තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ මාවත හෙළිපෙළි කරලා දීලා තිබෙනවා, පෙන්වා දීලා තිබෙනවා. එහි ගමන් කිරීම ඔබ අප සෑම දිනා සතුම යුතුයකමක් බවට පත් වෙනවා. ඉතින් අද වගේ මේ සම්බුදු තෙමගුල අනුස්මරණය කරන දවසේදී ලෞතර බුදුරජාණන් වහන්සේ අනුව යමින් උන්වහන්සේගේ බුද්ධ දේශනාව තුල හැම විටකදීම ආමිස පූජාවටත් වඩා ප්‍රතිපත්ති පූජාවට තමයි උන්වහන්සේ මුල් තැන දීලා කටයුතු කරනු ලැබුවේ. මට නිසි ආකාරයෙන් ගෞරව කරන කෙනා ප්‍රතිපත්ති පූජාවෙන් මට ගෞරව කළ යුතුයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තිබෙනවා. ඒ නිසා අද වගේ උතුම් වෙසක් පොහොය දවසකදී අපිත් අදිෂ්ඨාන කරගන්නට ඕන මේ ලෝක ජීවිතය සුවසේ ගත කරන්නට උත්සාහ කරන අතර වාරයේදීම මේ සුවදායක බව කියලා කියන්නේ తాවකාලික දෙයක් කියන එක අපි තේරුම් ගන්නට ඕන. සසර දුකට අපි හැම කෙනෙක්ම පත් වෙලා ඉන්නේ. ඒ සසර දුකින් අත් මිදීම සඳහා අපි උත්සාහවන්ත වෙන්නට ඕන කියන කාරණේ අපි තේරුම් ගන්නට ඕන. ඒ වගේම ඒ උත්සාහය තුළ රැඳෙමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගමනය කරලා සසර දුකින් නික්මීම සඳහා උතුම් නිර්වාණ අවබෝධය ලබන්නට මේ ධර්ම දේශනාවත් අදිෂ්ඨානයක් බවට පත් කරගන්න ඕන, උපකාරයක් බවට පත් කරගන්නට ඕන. ඉතින් ඒ සඳහා ඔබ සියලු දෙනාටම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරපු හැම දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා කියලා මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම ධර්ම ශ්‍රවණානි සංසයෙන් දෙව් මිනිස් අප කෙලවර උතුම් වූ නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා.